ජානාමි පස්සාමි තතේව ඒතං දිට්ඨියා ඒකේ පච්චෙන්ති සුද්ධින් හදක්කි වේකිම්මි තුමස්ස තේන අතිසිත්වා අඤ්ඤේන වදන්ති සුද්ධින් පස්සං නරෝ දක්ඛිති නාම රූපං දිස්වාන වාඤස්සති තානිමේව කාමං බහුං පස්සතු අප්පකං වා නහිතේන සුද්ධින් කුසලා වදන්ති නිවිස්සවාදීනහි සුබ්බිනායෝ පකප්පිතං දිට්ඨි පුරේඛරානෝ යන්නිස්සිතෝ තත්ථ සුභං වදානෝ සුද්ධින් වදෝ තත්ථ තතද්ධ සාසෝ න බ්‍රාහ්මනෝ කප්පමුපේති සංඛං න දිට්ඨිසාරීන පිඥාන බන්ධු ඤත්වාචසෝ සම්මතියෝ පුතුජ්ජා උපේක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, මනුෂ්‍ය ජීවිතයක් ලැබූ කෙනෙකුට තමන්ට ලැබෙන දුර්ලභම සම්පත්තිය තමයි ප්‍රඥා සම්පත්තිය. ඒ වගේම ලැබෙන උතුම්ම ලාභය තමයි ශ්‍රද්ධා ලාභය. ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි විශ්වාස කරන කරුණ යම් ආකාරයකින් අපේ ජීවිතයට සැනසෙල්ලක් උදා කරලා දෙනවාද? ඒකාන්තයෙන්ම නිවන කරා යාම පමණයි මේ ලෝකයේ තියෙන සැනසෙල්ල. ඒ සඳහා පවතින එකම ක්‍රමය, එකම වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ ඒකාන්තයෙන් මේ අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්නා වූ යම් කෙනෙක් ඇද්ද ඔහුට මනාකොට දුක අවසන් කරලා දාන්න පුළුවන් කියන මෙන්න මේ ප්‍රසාදය තමයි අපේ ජීවිතය තුළ අපි ලබන උතුම් ලාභය. ඒ වගේම ඒක ලැබීම පිණිස ඒ ශ්‍රද්ධාලාභය ලැබීම පිණිස වමනා කරන ප්‍රධාන අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරයෙන් උපදවා ගන්නා වූ ප්‍රඥාව. ඒ ප්‍රඥාවකින් තොරව ශ්‍රද්ධාලාභයේ ස්ථාවර වීමකුත් නැහැ. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාව ලැබීමකුත් නැහැ. මේ කරුණු දෙක කෙනෙකුගේ ජීවිතය තුළට කෙනෙකුගේ ජීවිතය තුළ උපදිනවා නම් ඔහු මේ ලෝකයේ සිටින වාසනාවන්තම කෙනා බවට පත් වෙනවා. හේතුව තමයි ඔබ දන්නවා මනුස්ස ලෝකයේ දෙවියන් අතර වේවා මිනිස් අතර වේවා තිරිසන් ලෝකේවා මේ යම්තාක් ලෝක ධාතු ඇද්දේ සියල්ලේ සැරිසරා යන සත්වයා යම් අවස්ථාවක බුදු කෙනෙකුගේ පහළවීමෙන් පමණයි ඒ දුකින් නිදහස් වෙන්නේ. ඒ වගේ මේ කෙලෙස් සහිත බවෙන් මිදෙන ධර්මයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. වෙනත් ආගම් වෙනත් ධර්මයන් මේ ලෝකේ පහළ වුණාට නොඑක ඒවා කිව්වට ඒ තුලින් පුද්ගලයාව ඒකාන්ත වූ විසඳුමකට යොමු කරන්නේ නැහැ. යම් පමණකට මුලාවකට පත් කරලා ඒ වගේම සසර දුකින් නිදහස් වෙනවා කියලා මුලාවකට පත් කිරීමක් හැර නිදහස් කරනවා කියලා මුලාවකට පත් කිරීමක් හැර ධර්මයට යොමු කිරීමක් නැහැ. ඒ නිසා අපි යම් කෙනෙකුට ශ්‍රද්ධාව, ප්‍රඥාව, වීරිය, සිහිය, නුවණ, සීලය ආදී
මේ ගුණයන් උපදිනවාද කෙනෙක්ගේ ජීවිතය තුළ ධර්මයේ අනුසාරයෙන් ඔහුට තමයි මේ ලෝකයේ ලැබෙන වාසනාවන්තම ඵලය ලබන්න උවමනා කරන සුදුසුකම පිහිටන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ බුදු දේශනාවල අපිට දකින්න ලැබෙනවා ලස්සන කරුණු ගැලපීමක්. ඒ වගේම පැහැදිලි ප්‍රකාශනයක්, පැහැදිලි වූ ක්‍රමවේදයක්. බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ විමසපු ප්‍රශ්නයන්ට පිළිතුරු ලබා දෙමින් ජීවිතය ගැන ගැඹුරින් විග්‍රහ කරන අවසාන කෙළවරට අපි මේ ඉගෙන ගන්න මේ ගාථා කිහිපයේදී භාගතුන් වහන්සේ ඒ කරුණු පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ජානාමි පස්සාමි තතේව හේතං. මේ ලෝකේ නොයෙක් අය ප්‍රකාශ කරනවා මෙහෙම දෙයක්. මම මේක දකිනවා, මම මේක දන්නවා. දැන් බලන්න ඔබ අහලා ඇති නිගණ්ඨනාත පුත්‍ර වාදයකට පැමිණුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සමග. එතකොට මේ නිගණ්ඨනාත පුත්‍ර ප්‍රකාශ කරා එයා ප්‍රථම ධානයට සමවදිනවා, ඒ ගැන දන්නවා, දකිනවා, එතනින් එහාට කිසිවක් නැහැ කියලා. නමුත් ඒ වාදයේ පිණිස කැඳවපු ගෘහපතියා තෙරුවන් සරණ ගියපු ඒ වගේම ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකෙක්. අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්. ඒ තමයි චිත්ත ගෘහපතිතුමා. එතුමා ප්‍රකාශ කරනවා නිගණ්ඨනාත පුත්‍ර සමග වාදයට පැමිණිච්ච අවස්ථාවේදී ප්‍රකාශ කරනවා මම විශ්වාස කරන්නේ නැහැ කියනවා එතනින් එහාට ධානා සමපatti තියෙනවා කියලා. මම කැමැති තාක්කල් දෙවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා, එහි වාසය කරනවා, ඊළඟට එයින් නැගී සිටිනවා, ඊළඟට තුන්වෙනි ධානයට සමවදිනවා, එයින් නැගී සිටිනවා, හතරවෙනි ධානයට සමවදිනවා, එයින් නැගී සිටිනවා. මේ විදිහට ධානයන් පිළිබඳව මට විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ, මේ පිළිබඳව දැක්මක් තියෙන. එහෙම නැත්නම් අත්දැකීමක් තියෙන කියලා ප්‍රකාශ කරනවා. එතකොට නිගණ්ඨනාත පුත්‍ර කියාගෙන යනවා එහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ. මේ ලෝකේ තියෙන එකම එක දෙයයි. ඒ තමයි ප්‍රථම ධානය. එතනින් එහාට කිසිවක් නැහැ. එතකොට බලන්නේ ලෝකයේ ඒ කෙනා තුළ නැත්නම් මේ නිගණ්ඨනාත පුත්‍ර තුළ වාදය එහෙම නැත්නම් ඒ දෘෂ්ටිය හටගත්තේ ඔහු දැකපු දෙයින් පමණයි. ඒක තමයි ලෝකයේ දෘෂ්ටි මතවාද හටගන්න විදිය. වර්තමාන ලෝකයේ භෞතිකවාදීන් කතා කරනවා අපි යමක් දැක්කේ නැත්නම්, අපි යමක් ඇසුවේ නැත්නම්, අපිට ඇස් දෙකට පෙනුනේ නැත්නම් අපි ඒක පිළිගන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්වලා දෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ගමනක් යනකොට තව කෙනෙක් එක්ක එයාගේ ඉදිරියට මුණ ගැහෙනවා කන්දක්. ඒ කන්ද මුණ ගැහුනට පස්සේ කන්දෙන් එහා පැත්තේ කිසිවක් පේන්නේ නැහැ. ඒතකොට මේක දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ එක්තරා බ්‍රාහමණයෙකුට. ඒතකොට මේ බ්‍රාහමණයට තමයි මේක කියන්නේ. එතකොට මේ භාගතුන් වහන්සේ වදාරනවා කන්ද මුණ ගැහුනට පස්සේ කන්දෙන් එහා කිසිවක් පේන්නේ නැහැ. කන්ද උඩට යනවා එක්කෙනෙක්. කන්ද මුදුනට ගිහිල්ලා කන්දෙන් එහා පැත්තේ තියෙන පැන් පොකුණු, ගංගා, වනාන්තර මේවා ගැන ප්‍රකාශ කරනවා. පල්ලෙහා ඉන්න කෙනා කියනවා කොහොමට ඔවා පේන්නේ නැහැ. මට පේන්නේ මේ මහා කන්දක්. ඒ නිසා මම ඔක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ඒ කන්ද මුදුනට ගියපු කෙනා වගේ. කන්ද මුදුනට ගිහිල්ලා කන්දෙන් එහා පැත්තේ තියෙන දේ තථාගතයන් වහන්සේ දැක්කා. දැකලා කන්ද මුදුනේ සිට ප්‍රකාශ කරනවා මේ විදිහට මේ සංසාර ගමනක් තියෙනවා කියලා. ඒ ධර්මයේ දේශනා කරද්දී නුවණ තියෙන කෙනා ඒ ධර්මය අවබෝධ කරගෙන එතෙන්ට පැමිණිලා ජීවිතය ගැන අත්දකිනවා. ජීවිතය ගැන ප්‍රඥාවෙන් දකිනවා. ඒ වගේම කන්ද පල්ලෙහා ඉන්න කෙනා එහෙම නැත්නම් ප්‍රඥාව නැති කෙනා ඒක දකින්න නැති නිසා ඔහු එය මුසාවක් කියලා කියනවා. ඒතර බලන්න මේ වගේ අර ඒ ජීවිතය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ යම් දෘෂ්ටියක්. ඒක සම්මා දිට්ඨිය. ඒ වගේ මේ අවබෝධයට පත් වුණාට පස්සේ අවබෝධය වෙනස් වෙන්නේත් නැහැ. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා භාගතුන් වහන්සේ වදාළේ. ඒ කියන්නේ අවබෝධඥානෙ වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථිර වූ. එහෙම නැත්නම් ඒක ඒ විදිහටම පවතින ධර්මතාවය ගැන ඒ අවබෝධය ලැබුවේ. ඒ නිසා ඒක ආපස්සට හැරෙන්නේ නැහැ. වෙනස් වෙන ස්වභාවයකට ඒ කියන්නේ ඒක වෙනස් කරන්න එහෙම නැත්නම් ඒකෙන් පිරිහෙන ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා අකෝප්‍ය කියලා. ඊළඟට නමුත් ලෝකේ සාමාන්‍ය පුද්ගලයා ධානා සමාපatti ගැන අතීතේ හිටපු පිරිස් නොයෙක් දෘෂ්ටි මතවාද වලට එළඹුණා.
වර්තමාන ලෝකයේ මිනිස්සු නිර්මාණවාදයේ භෞතිකවාදයේ ආදී නොයෙක් දෘෂ්ටි වලට එළඹිලා තියෙනවා. ඊළඟට තමන් ඇසුවේ නැත්තම් දැක්කේ නැත්තම් තමන්ටම පෙනුනේ නැත්තම් පිළිගන්නේ නැහැ කියලා යම් යම් අය ප්‍රකාශ කරනවා. ඒතර මෙන්න මේ වගේ ඒ තමන් අහන දකින දේවල් සම්බන්ධව ඒවා සම්බන්ධව තමයි දිට්ඨියායකේ පච්චේන්ති සුද්ධින්. ඒවම මුල් කරගෙන තමන් උසස්ය කියලා, තමන් ශ්‍රේෂ්ඨයි කියලා, තමන් යහපත්ය කියලා, අනිත් අය හීනයි කියලා, අනිත් අය පහත්ය කියලා ලෝකේ මතවාදයක් හටගන්නවා. ලෝකයේ ගස්ඨනයක් හටගන්නවා. කුමක් නිසාද? යම්කිසි අදහසකට යම්කිසි දෙයක් දැකීම, ඇසීම ආදී මේ දේවල් තුල පැමිණීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අද්දක්ඛවේ කිම්හි තුමස්ස තේන. ඒ දේවල් නොදකින අය අපි වගේ ශ්‍රේෂ්ඨ නැහැ. ඒ දේවල් යම් කෙනෙක් නොදකිනවා නම් තමන් දකින දේ අනිත් අයටත් පේන්නේ නැත්තම් අනිත් අය ශ්‍රේෂ්ඨ නැහැ, තමන් විතරයි ශ්‍රේෂ්ඨ කියලා ලෝකයේ මතවාදයන් හටගන්නවා. එතකොට මේ විදිහට තමයි ලෝකයේ දෘෂ්ටි මතවාදයන් උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සං නරෝ දක්ඛිති නාම රූපං. යම් දෙයක් යම් කෙනෙක් දකිනවා නම් ඔහුට තියෙන්නේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයේ පමණයි එතන තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයකින් තොරව දැකීම්, ඇසීම් ආදී මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. කාමං බහුං පස්සතු අප්පකංවා. එතකොට ඒ තමන් දකින පුංචි දෙයක් වේවා, එහෙම නැත්නම් විශාල දෙයක් වේවා, ඒ සියලුම දේවල් පිළිබඳව ඔහුගේ හිතේ කැමැත්තක්, ප්‍රිය බවක් ඇති වෙනවා. නමුත් ඒකේ කෙලවරට විමසා බැලුවොත් ඔහු දකින්නේ, ඔහුට ඇහෙන්නේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක සංසිද්ධියක් පමණයි. ඒක තමයි ප්‍රඥාවෙන් දකින කෙනෙකුට, නුවණ දියුණු කරන කෙනෙකුට දකින්න ලැබෙන අවසාන කෙලවර. නමුත් සාමාන්‍ය ලෝකයට ඒක තේරෙන්නේ නැහැ. නහිතේන සුද්ධින් කුසලාවදන්ති. ඔහු ප්‍රකාශ කරන්නේ තමන් දකින දේ ගැන පමණක් කතා කරනවා. ඒකේ යථාර්ථය ගැන කතා කිරීමකින් තොරව. දකින දේෙන් පමණක් ප්‍රකාශ කරනවා ඒ සත්‍යයි කියලා. ඒක යම් කෙනෙක් ඒක නොදැක්කනම්, ඊළඟට යම් කෙනෙක් ඒක තේරුම් නොගත්තනම් ඔහු කියනවා ඒ අය හීනයි, ඒ අය පහත්, ඒ අය මේ කිසිවක් දන්නේ නැහැ කියලා අනිත් අයට නිନ୍ଦා අපහාස කරනවා. ඒකට මෙන්න මේ වගේ වාද විවාදයන් සීමාවල් පනවගෙන ඊළඟට තමන් දකින අහන ලෝකයේ පිළිබඳව කෙලෙස් සහිත වූ බන්ධනයන්ගෙන් බැඳිලා ගිහිල්ලා නැවත සසරටම හේතු වෙන කරුණු ජීවිතය තුළ උපද්දවනවා. ඒ ඉපදවීම තුළ ඔහුට ලැබෙන්නේ සසර ගමන පෝෂණය වීමක් මිස සසර ගමනේ නිදහස් වීමක් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවිස්සවාදී නැහි සුබ්බිනායෝ. මේ ලෝකයේ තියෙනවා එක එක න්‍යායන්, එහෙම නැත්නම් තමන් ගත්තු මතයන් පිළිබඳව යම්කිසි මේ කෙලවරට, ඒක නිෂ්ඨාවකට පැමිණිලා ඒ තුලම බැසගෙන වාසය කරන පිරිස් ඉන්නවා ලෝකේ. ඊළඟට තමන් යම් දෙයක් හිතුවද, තමන් යම් දෙයක් කල්පනා කරාද, ඒකම පෙරට අරගෙන වාසය කරන පිරිසුත් ඉන්නවා. වෙන කිසිම මතයක් පිළි නොගන්න පිරිස්. වෙන කිසිම මේ දෙයක්, කිසිම ධර්මයක්, කිසිම සත්‍යෝ කරුණක් තමන්ට ඇහුණත් ඒවා පිළිගන්නේ නැති පිරිස්. දැන් බලන්න ඔබ අහලා තියෙන උරුවෙල කස්සප ගැන. උරුවෙල කස්සප අරහත්ත්වයට පත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය 3500ක් දක්වන උරුවෙල කස්සප දමනය කිරීම පිණිස. එයින් පසුව තමයි ඔහු දමනය වෙන්නේ. ඒ දමනය වෙන්නේ භාගතුන් වහන්සේ අවසාන අවස්ථාවේදී ඒ 이르දි ප්‍රාතිහාර්යයක් දක්වලා ඔහුගේ සිත සංවේගයට පත් කරාට පස්සේ ඒ තාක් දමනය වෙන්නේ නැහැ. ඒ තමන්ගත්තු අදහස පෙරට අරගෙන ඊළඟට තමන් යම් න්‍යායකට, යම් අදහසකට පැමිණලා හිටියනම් ඒ තුලම බැසගෙන වාසය කිරීම. ඒ තුල සිටින තාක්කල් කෙනෙකුට කෙලෙස් දුරු කිරීමකට යන්න බෑ. ඊළඟට තමන්ගේ අදහස ගරු කරලා අනිත් අයගේ අදහසට ගරු නොකොට වාසය කරන තාක්කල් කෙලෙස් දුරු කිරීමක් කෙනෙකුගේ ජීවිතය තුළ උපදින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං නිස්සිතෝ තත්ත සුභං වදානෝ. යමක් ඇසුරු කරගෙන යම් සුභයයි, ඒ කියන්නේ හොඳයි, යහපත්යි යමක් ප්‍රකාශ කරනවාද සුද්ධින් වදෝ තතද්ද සාසෝ. ඒකම ඇසුරු කරගෙන ඔහුගේ පරිහානිය සිද්ධ වෙනවා. ඒකම ඇසුරු කරගෙන ඔහු තමාවම ශ්‍රේෂ්ඨ කරලා අනිත් අය පහත් කළ සැලකීම තුලින් පරිහානියට පත් වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා
ධර්මය අවබෝධ කරගත්තු ශ්‍රාවකයා කියන්නේ ජීවිතය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මේ ජීවිතය පිළිබඳ වූ සංඥා විපරීත භාවයෙන් මිදිච්චි සංඥාවේ විපරීත භාවය ඉක්මවා ගියපු බ්‍රාහ්මණ කියන්නේ බාහිත පාප ධම්මෝති බ්‍රාහ්මනෝ පව් බැහැර කරපු නිසා බ්‍රාහ්මණ කියන කියන්නේ රහතන් වහන්සේ. එහෙම නැත්නම් ධර්ම අවබෝධය ලැබූ ශ්‍රාවකෙක් සිටිනවා. ඒ ශ්‍රාවකයා කිසිම ආකාරයක සංඛං කියලා කියනවා කෙලෙස් ගැටවලට. එහෙම නැත්නම් කෙලෙස් බන්ධනයට කියනවා සංඛං කියලා. ඒ සංඛයන් කිසිවකට කෙලෙස් බැඳීම් කිසිවකට ඒ ධර්ම අවබෝධ කරන ශ්‍රාවකයාපත් වෙන්නේ නැහැ. ඊළඟට න දිට්ඨිසාරී නපි ඥාන බන්ධෝ දෘෂ්ටියක් අනුසාරයෙන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැහැ. ලෝකේ පවතින සත්‍යය පමණයි කතා කරන්නේ. සත්‍යය කුමක්ද? හේතුඵල ධාමයේ හට ගැනීමත් නැතිවීමත්. එය තමයි ලෝකේ පවතින සදාතනික වූ සත්‍යය. ඒ වගේම ಜಾති ආගම් කුල ගෝත්‍ර ඊළඟට වයස් පරතයකින් වයස් ભેදයකින් තොරව ලෝකේ පවතින සත්‍යය ඊළඟට දිව්‍ය ලෝකේ වේවා මනුස්ස ලෝකේ වේවා බ්‍රහ්ම ලෝකේ වේවා මේ යම් තැනක දැකිය හැකි පරම සත්‍යය හේතුඵල ධාමයේ හට ගැනීමත් නැතිවීමත්. ඒ අසුරු කරගෙන ධර්මයේ කියන ශ්‍රාවකයාට වෙන දෘෂ්ටිගත වීම නැහැ. ඒ අසුරු කරගෙන යමක් කතාබස් කරන ශ්‍රාවකයෙකුට වෙන දෘෂ්ටිගත වීමක් නැහැ. වෙන කිසිම දෘෂ්ටියකට අදහසකට මතවාදයකට තමන්ගේ කරුණකට තමන් ගත්තු ප්‍රධාන කරලා ගත්තු දෙයකට බැඳී යාමක් නැහැ. ඒ නිසා ඒ ධර්ම අවබෝධ කරන ශ්‍රාවකයා දෘෂ්ටි අනුසාර කතා බහක්වත් ඊළඟට යම් යම් දේවල් අවබෝධ කළා කියලා ඒ අවබෝධය ඇසුරු කරගත්තු කතා බහක්වත් ජීවිතය තුළ නැහැ. ඔහුට තියෙන සත්‍ය කතා කිරීමක් පමණයි. ඔහුට තියෙන ජීවිත අවබෝධයට උවමනා කරන දේක ප්‍රකාශ කිරීමක් පමණයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දලා ඤත්වාච සෝ සම්මතියෝ පුතුජ්ජා. ලෝකේ පෘතජ්ජනයන් සම්මත කරගත්තු දේ තුල පිහිටලා නැහැ. ලෝකේ පෘතජ්ජනයන් සම්මත කරගත්තු දේවල් තියෙනවා. සාමාන්‍ය ලෝකයා ඒ තමයි කාමය පෘතජ්ජනයන් අතර සම්මත දෙයක්. ඊළඟට නීවරණ පෘතජ්ජන ලෝකයේ සම්මත දෙයක්. ඊළඟට පංච උපාදානස්කන්ධයන් ලෝකයේ පෘතජ්ජනයන් අතර බොහෝ පිරිස අතර සම්මත දේවල්. ඊළඟට අහන දකින ආදී රූප ශබ්ද ගන්ධ රස පහස ආදී ඒවාට සිත ග්‍රහණය වී යාම. ඒවා සොයාගෙන යාම. ඒවා පරේෂණ කිරීම කියන්නේ ඒවා සිතින් සෙවීම. ඊළඟට ඒවායේ තියෙන ආස්වාදයට හිත බැඳී යාම ලෝකයේ පෘතජ්ජනයන් අතර සම්මත කරගත්තු දෙයක්. දැන් බලන්න අපිට සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට දුකක් හරි පීඩාවක් හරි රැකියාවක වේවා මොන හරි ප්‍රශ්නයක් වේවා ඇති වුණාට පස්සේ එයා යන්නේ එක්ක නිදහස් තැනකට යනවා. ඒ කියන්නේ එක්ක මුහුදට යනවා. එහෙම නැත්නම් මොන හරි බලන්න යනවා, චිත්‍රපටි බලන්න යනවා, මොන හරි දේවල් කරනවා. එතකොට ඒකෙන් තමයි ඔහු ඒ සම්මුතියක් ඒක. ඒ සම්මතය තුල පිහිටලා ඒක තමයි ඒ නිදහස් වීමට උවමනා කරන දේ කියලා එතෙන්ට ගිහිල්ලා ඒක අත්විඳිනවා. ඒ අහන දකින ලෝකයට අයිති දේ පිළිබඳව. නමුත් ධර්ම අවබෝධය කරන ශ්‍රාවකයා ඒ කිසිවකට සිත ග්‍රහණය කරගන්න නැතුව ඒ ලෝකේ පෘතජ්ජනයන් අතර සම්මත වෙච්ච දේවල් වලට යන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව උපේක්ඛති කියලා කියන්නේ උපේක්ෂාවට සිතපත් කරගන්නවා, සිත මධ්‍යස්ථ භාවයට පත් කරගන්නවා අවබෝධය තුලින්. ඒ අවබෝධය තමයි අනිත්‍ය වූ ධර්මය අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම. දුකට අයිති ධර්මයේ දුක් වශයෙන් අවබෝධ කිරීම. අනාත්ම වූ ධර්මය අනාත්ම වශයෙන් අවබෝධ කිරීම. අසුභ දේ අසුභ වශයෙන් අවබෝධ කිරීම මේ සංඥා විපරිත භාවයෙන් මිදීම. ඒ මිදුන කෙනාට තියෙන උපේක්ෂාවක්. පිරිසුදු උපේක්ෂාවක්. අවබෝධය තුලින් ඇති කරගත්තු මධ්‍යස්ථ භාවයක්. ඒ නිසා මේ මධ්‍යස්ථ භාවයට පැමිණිලා වාසය කරනවා කෙලෙස් ගැටයන්ගෙන් නිදහස් වෙලා. මේ ස්වභාවයට පත් වුණ කෙනාට ලෝකේ වාද විවාද කිරීමක්, ඊළඟට මතවාදයන්ට පැටලී යාමක්, මතවාදයන් තුල ග්‍රහණය වීමක් මේ කිසිවක් නැහැ. ඒ නිසා මේ මහා ව්‍යුහ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ දෙවියන් තුල ඇතිවෙච්ච සැකයන්ට අවසාන පිළිතුර වශයෙන් පෙන්වලා දුන්නේ ධර්ම අවබෝධයෙන් ලබන සැනසීම. ජීවිත අවබෝධයෙන් ලබන සැනසීම. ඉතින් මේ ගාථා කිහිපෙන් මේ පටිච්චසමුප්පාද අවබෝධය ලැබලා ඒ අවබෝධය තුළින් සංසිඳීම ඇති කරගන්න විදිහත් ඒ වගේම ජීවිතය පිළිබඳව පවතිනා වූ සැබෑ අර්ථයත් භාගතුන් වහන්සේ මතු කරලා පෙන්වලා දෙනවා. ඒ නිසා මේ උතුම් සද්ධර්මය අපටත්
පිහිට පිළිසරණ බවට පත් කරගෙන නිවන් පිණිසම ධර්ම අවබෝධය පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේදී මේ උතුම් සදහම් වැඩසටහන සඳහා දායකත්වයේ සපයන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් චමිලා උඩගෙදර මහත්මිය විසින්. රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට රැස් කරගත් සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. දායකත්වයේ දරන පින්තුන් නමින් මිය පරලෝකීය විමලදාස උඩගෙදර පියාණන්ට, ගාමිණීද සිල්වා මහතාට, ශිලූකා ගුණවර්ධන මිතුරියට, ඇලිස් කොතලාවල මිත්තණිය ඇතුළු මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ඒ දායකත්වයේ දරූ පින්නතුන්ගේ පවුල්වල සියලුම ඥාතීන්ටත්, ඒ වගේම සනුක පෙරේරා පුතණුවන්ට, ඒ වගේම සුජීවත්ව සිටින ගලි යහම්පත් මෑණියන් ඇතුළු ඒ දායකත්වයේ දරූ හැම දිනාටමත් ඒ පවුලේ සියලු දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත්, ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්වතුන්ටත්, ධර්මයේ ශ්‍රවණය කළ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.